හරි right පොතේ අපි සමාන්තර ශ්‍රේණි කිව්වොත් සමාන්තර ශ්‍රේණි ආයි මොලේ දක් කියන්නම්කෝ ඉස්සෙල්ලාම අපි මොකක් හරි ශ්‍රේණියක් දුන්නාම ඒක සමාන්තර ශ්‍රේණියක්ද කියලා බලා ගන්න විදිය දීලා තියෙන ශ්‍රේණියක් සමාන්තර ශ්‍රේණියක්ද කියලා බලන්නේ ඒ ශ්‍රේණියේ අනුයාත පද යුගල් ගන්න අනුයාත කියන්නේ පොතේ එක ළඟ තියෙන පද එක ළඟ තියෙන පද අරගෙන පසු පදයෙන් පෙර පදේ අඩු කරනවා. කොයි වෙලාවෙත් මතක තියාගන්න පසු පදයෙන් පෙර පදය අඩු කරාට පස්සේ එකම උත්තරයක් එනවා නම් ඒකට අපි කියනවා මොකද්ද සමාන්තර ශ්‍රේණි. මම නැවත කියන්න. අපේ පාඨකාව අලුත් පාඩම සමාන්තර ශ්‍රේණි. හරිද? එතන අපි කතා කරගෙන යන්නේ දී ඇති ශ්‍රේණියක් සමාන්තර ශ්‍රේණියක්ද කියලා බලන්න කියලා කියනවා. සමහර ගණන් වල සමාන්තර ශ්‍රේණියක් කියලා කියනවා. එතකොට බලන්න ඕනේ නැහැ. සමාන්තර ශ්‍රේණියක්ද කියලා බලන්න කිව්වොත් අපි බලන ක්‍රමය තමයි මේ ඉස්සෙල්ලාම කියන්නේ. දීලා තියෙන ශ්‍රේණිය සමාන්තර ශ්‍රේණියක්ද කියලා බලන්නේ ඔය දීලා තියෙන ශ්‍රේණිය අනුයාත පද යුගල් ගන්න. අනුයාත කියන්නේ පොතේ එක ළඟ තියෙන පද යුගල් ගන්න. එක ළඟ තියෙන පද යුගල් අරගෙන පසු පදයෙන් පෙර පදේ අඩු කරනවා. එහෙම කීප පාරක් කරන්න ඕන. එහෙම පසු පදයෙන් පෙර පදේ අඩු කරගෙන ගියාම එකම උත්තරයක් එනවා නම් ඒකට අපි කියන්නේ මොකද්ද සමාන්තර ශ්‍රේණිය. හරි. අපි ගමු මෙහෙම. අපි ගමු 20 23 26 පොඩ්ඩක් අලුත් තරම් බලන්න පේනවද කියලා පැහැදිලි කියලා පොඩ්ඩක් එතකොට මේ ශ්‍රේණියේ මේක සමාන්තර ශ්‍රේණියක් කියලා ඒගොල්ලෝ කියන්නේ අපිට කියනවා මේක සමාන්තර ශ්‍රේණියක්ද කියලා බලන්න කියලා. ඔක ඉස්කෝලේත් කරලා ඇති මේ පාඩම. මේකේ අනුයාත පද යුගල් ගන්නවා. අනුයාත කියන්නේ එක ළඟ. එක ළඟ තියෙන පද යුගල් අරන් පසු පදයෙන් පෙර පදේ අඩු කරනවා. මේකේ පසු 23නේ පෙර 20. එහෙනම් 23න් 20ක් අඩු කරනවා. අඩු කරාම එන්නේ 3. ආයි මේ දෙන්න ගන්න. පසු පදේ වෙන්නේ 26නේ. 26න් අඩු කරනවා 23ක්. ඊයේ දෙන්නේ 3යි. ආයෙ තව එකක් ගමු මේ දෙන්න ගත්තොත් පසු පදේ 29. 29න් අඩු කරනවා 26ක්. එතකොට එන උත්තරේ 3. ඔහොම අනුයාත පද යුගල් අරන් පසු පදයෙන් පෙර පදේ අඩු කරාම එකම උත්තරයක් එනවා නම් අපි ඒකට කියන මොන ශ්‍රේණියක්ද? සමාන්තර ශ්‍රේණියක් කියලා. හරිද? එහෙම අඩු කරාම එකම උත්තරයක් එනවා. අපි තව එකක් කියලා. එහෙනම් මම මේ කියනවා 20 23 26 29 ඉතින් ටිකක් තියලා සමාන්තර ශ්‍රේණියක් වෙයි. හරිද? අපි තව එකක් ගමු. අපි ගමු 31 අපි ගමු 27 අපි ගමු 23 අපි ගමු 20 ඔය වගේ ගමු. මේ දෙන ගත්තොත් පසුපදයේ එන්නේ පුතේ 27. ලොකු එකේ පොඩි එක නෙමෙයි අඩු ගන්න පසුපදයෙන් පෙර පදය 27න් 31 අඩු කරා. ඔකට මේ දවස්වල අර ලකුණු පිළිබඳ නීති ගණිතයේ මූලධර්ම පන්තියක් කරනවා. ඒකට ඕන කෙනෙක්ට සම්බන්ධ වෙන්න පුළුවන්. සම්බන්ධ වෙන්න කියලා තියෙන්නේ මේ ලකුණු නීති අමතක නම් ඒ ඔක්කොම මතක් කරගන්න. පසුපදයෙන් පෙර පද 27න් 31ක් අඩු කරාම පුතේ එන්නේ ඍණ 4. අසමාන ලකුණු වෙලාදී ලෝකයේ කියලා ලකුණු දාලා අඩු කරනවා ඍණ 4. ආයි මේ දෙන්න ගත්තොත් පසුපදයේ එන්නේ 23. 23න් අඩු කරාන්ට 27. 23න් අඩු ගන්න 27. අසමාන ලකුණේ ලෝකයේ කියලා ලකුණු දාලා අඩු කරනවා එතන ඍණ 4 එනවා. අනිත් එක පොඩ්ඩක් බලන්න. මේ දෙන්න ගත්තොත් 20න් අඩු කරනවා 23. නේද? එහෙනම් පසුපදයෙන් පෙර පදේ අඩු කරාම ඍණ 3. එහෙනම් එකම උත්තරයක් එන්නේ නැහැනේ. එහෙනම් මේක සමාන්තර ශ්‍රේණියක් වෙන්නේ නැහැ. නේද? මෙහෙම ආවට මෙතන වෙනස් වුණානේ. එහෙනම් මේ ශ්‍රේණිය සමාන්තර ශ්‍රේණියක් නොවේ. මේක සමාන්තර ශ්‍රේණියක් වුණානේ. හරි. එහෙනම් දී ඇති ශ්‍රේණිය සමාන්තර ශ්‍රේණියක්ද කියලා බලා ගන්න විදිය ආයෙ කිව්වොත් කොහොමද? දීලා තියෙන සටහන දුන්නද පුතේ ඒකේ? ඒකේ සටහන දීලා තියෙන්නේ. දී ඇති ශ්‍රේණිය සමාන්තර ශ්‍රේණියක්ද බැලීම කියන සටහන දුන්නද අපි? ඔව් සර්. ඊට පස්සේ පුතේ පළමු පදයේ පොදු අන්තරයේ සටහනක් දුන්නද? පොදු අන්තරේ විතරයි දුන්නේ සර්. හරි. ඔය හිටියේ නැති අය ඒ චුට්ට ඕන ලියා ගන්න පුළුවන්. ඊට පස්සේ අභ්‍යාසයක් කරාද? පහක් දැක්කන ශ්‍රේණි සමාන්තර ශ්‍රේණිදයි විමසා බලලා A සහ D සොයන්න කියලා කිව්වද? නෑනේ නේ. නෑ සර්. එතන අර සටහන දුන්නා. ඊට පස්සේ පුතේ පළමු පදේ හඳුන්වන්නේ A කියලා කියන්න ඇතිනේ එහෙනම්. පොදු අන්තරේ D කියන්න ඇති. එච්චරද? ඔව් සර්. හරි. හරි මම පොඩ්ඩක් ඒ චුට්ට කියන්නද පුතේ? පොඩි දෙයයිනේ. හිටියේ නැති අය ලියන්න සමාන්තර ශ්‍රේණි කියලා පොඩ්ඩක් ඒක විනාඩියක් දෙන්න. එයාට කිව්වහම පාඩම මුලනේ චුට්ටනේ කරලා තියෙන්නේ.
හරිද? සමාන්තර ශ්‍රේණි කියලා ලියන්න මෙහෙම පුතේ ලියන්න. හරිද? දී ඇති ශ්‍රේණියක් දී ඇති ශ්‍රේණියක් සමාන්තර ශ්‍රේණියක් දැයි බැලී. දී ඇති ශ්‍රේණියක් සමාන්තර ශ්‍රේණියක් දැයි බැලී. දී ඇති ශ්‍රේණියක් සමාන්තර ශ්‍රේණියක් දැයි බැලී. හරිද? දී ඇති ශ්‍රේණියක් සමාන්තර ශ්‍රේණියක් දැයි බැලී. හරි යටි ලියන්න පුතේ මෙහෙම. දී ඇති ශ්‍රේණියේ ඔය චුට්ට ලියලා තියෙන කපන්න ලියන්නකො ලියලා තියා ඉන්නවද? දී ඇති ශ්‍රේණියේ අනුයාත පදයුගල් කීපයක් ගෙන. දී ඇති ශ්‍රේණියේ අනුයාත පදයුගල් කීපයක් ගෙන. අනුයාත කියන්නේ පුතේ එක ළඟ. දී ඇති ශ්‍රේණියේ අනුයාත පදයුගල් කීපයක් ගෙන. දී ඇති ශ්‍රේණියේ අනුයාත පදයුගල් කීපයක් ගෙන අනුයාත කියන්නේ පුතේ එක ළඟ. දී ඇති ශ්‍රේණියේ අනුයාත පදයුගල් කීපයක් ගෙන පසු පදයෙන් පෙර පදේ අඩු කළ විට. පසු පදයෙන් පෙර පදේ අඩු කළ විට. පසු පදයෙන් පෙර පදේ අඩු කළ විට. එකම පිළිතුරක් ලැබේ නම්. පසු පදයෙන් පෙර පදේ අඩු කළ විට එකම පිළිතුරක් ලැබේ නම්. පසු පදයෙන් පෙර පදේ අඩු කළ විට එකම පිළිතුරක් ලැබේ නම් එවැනි ශ්‍රේණී ගුණෝත්තර ශ්‍රේණි ලෙස හඳුන්වනවා. එවැනි ශ්‍රේණි ගුණෝත්තර ශ්‍රේණි ලෙස හඳුන්වනවා. sorry එවැනි ශ්‍රේණි සමාන්තර ශ්‍රේණි ලෙස හඳුන්වයි. 11 ළමයිගේ පාඩම මුලට. ඔයගොල්ලොත් 11 ළම. එවැනි ශ්‍රේණි සමාන්තර ශ්‍රේණි ලෙස හඳුන්වනවා. පසු පදයෙන් පෙර පදේ අඩු කළ විට එකම පිළිතුරක් ලැබේ නම් එවැනි ශ්‍රේණි සමාන්තර ශ්‍රේණි ලෙස හඳුන්වනවා. සමාන්තර ශ්‍රේණියේ ඔකට 11 හම්බෙන ගුණෝත්තර ශ්‍රේණියයි. ඒ කියන්නේ පසු පදේ පෙර පදේ බෙදුවහම එකම උත්තරයක් එනවා නම් ගුණෝත්තර ශ්‍රේණිය. හරිද? පසු පදයෙන් පෙර පදේ අඩු කළ විට එකම පිළිතුරක් ලැබේ නම් එවැනි ශ්‍රේණි සමාන්තර ශ්‍රේණි ලෙස හඳුන්වනවා. යටින් ලියන්න පුතේ ඉක්මනට සමාන්තර ශ්‍රේණියක පළමු පදේ හා පොදු අන්තරය. සමාන්තර ශ්‍රේණියක පළමු පදේ හා පොදු අන්තරය. පළමු පදේ හා පොදු අන්තරය. පොතේ පොදු පළමු පදේ කියන එක නම් ලියන්න වැඩක් නෑ සතහනේ. පළමු මාතෘකාව කියන්නකො. සමාන්තර ශ්‍රේණියක පළමු පදේ හා පොදු අන්තරය. සමාන්තර ශ්‍රේණියක පළමු පදේ හා පොදු අන්තරය. පළමු පදේ හඳුන්වන්නේ පළමු පදේ හා පොදු අන්තරය. පොදු අන්තරය හඳුන්වන්නේ D පළමු පදේ හා පොදු අන්තරය. සමාන්තර ශ්‍රේණියක පළමු පදේ හා පොදු අන්තරය. පළමු පදේ හා පොදු අන්තරය. හරිද? පොතේ පළමු පදේ කියන්නේ ශ්‍රේණිය මුලින් තියෙන පදේනේ. ඒකේ සටහන දීලා වැඩක් නැහැ. එහෙනම් ඔයගොල්ලෝ අනුමාතුකා ගන්න පොදු අන්තරය. පොදු අන්තරය. D
ඒකේ සටහන් ලියුවාම ඇති. පොදු අන්තරය. හරි. ආකාරي ඩීටීස් එනවා නම් මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් පොඩ්ඩක් කියන්න වෙයි. පොදු අන්තරය. හරි. සටහන් ලියමුද? මේ පොදු අන්තරේ සටහනේ සමාන්තර ශේඩියේ අනුයාත පදයුගලයක් ගෙන. ඔය සමාන්තර ශේඩිය කියනකොට සයන්නිත දක් ශයන්න ලියන්න වෙලා යනවා. සමාන්තර ශේණියේ සමාන්තර ශේඩියේ අනුයාත පදයුගලයක් ගෙන. අනුයාත පදයුගලයක් ගෙන. සමාන්තර ශේඩියේ අනුයාත පදයුගලයක් ගෙන පසුපදයෙන් පෙර පදේ අඩු කළ විට පසුපදයෙන් පෙර පදේ අඩු කළ විට පසුපදයෙන් පෙර පදේ අඩු කළ විට පොදු අන්තරේ ලැබේ. පොදු අන්තරේ ලැබේ. රසමිතා ඔතෙන්ට වෙනකන්ද කියලා තියෙන්නේ? ඔව් සර්. හරි. ඔච්චර හරි. යලින්දි මොකෝ පන්ති ආවේ නැත්තේ? ඔය යලින්දි ඉන්නවා මන් දැක්කා. හරිද? හරි පොඩි අභ්‍යාසයක් කරමු. ඕකෙන් තමයි ආරම්භය ගන්නෙ. ලියන්න පුතේ මෙහෙම අභ්‍යාසයක්. පහත දැක්වෙන ශ්‍රේණි පහත් දැක්වෙන ශ්‍රේණි පහත දැක්වෙන ශ්‍රේණි හරිද? සමාන්තර ශ්‍රේණිදැයි විමසා බලා. පහත් දැක්වෙන ශ්‍රේණි සමාන්තර ශ්‍රේණිදැයි විමසා බලා. විමසා බලනවා කියන්නේ පාරෙන් අහනවා නෙමෙයි. ගාන හතර වෙන්නන්න ඕනේ. පහත දැක්වෙන ශ්‍රේණි සමාන්තර ශ්‍රේණිදැයි විමසා බලා. පහත් දැක්වෙන ශ්‍රේණි සමාන්තර ශ්‍රේණිදැයි විමසා බලා. සමාන්තර ශ්‍රේණි නම් සමාන්තර ශ්‍රේණි නම් සමාන්තර ශ්‍රේණි නම් A සහ D සොයන්න. A කියන්නේ පළමු පදේ, D කියන්නේ පොදු අන්තරය. A සහ D සොයන්න. ඔය පාඩම ටිකක් ඕලෙල් විභාගයට අනිවාර්යයෙන්ම ලකුණු 10ක් එන පාඩමක් ඈ. ඕක ටිකක් මහන්සි වෙලා කරගන්න ඕනේ පාඩමක්. චුට්ටක් කරුවල ඒ පොට්ටක් කිලෝ. හරි. සමාන්තර ශ්‍රේණි නම් A හා D සොයන්න. දැන් අහන්නකෝ. මම ගානක් කරනවා බලන්න ඒ විදිහට කරන්න දෙනවා. අපි ගමු පුතේ 5 8 11 17. එතකොට මේක ඒගොල්ලෝ සමාන්තර ශ්‍රේණියක්ද කියලා කියන්නේ. අපිට කියනවා මේක සමාන්තර ශ්‍රේණියක්ද කියලා බලන්න කියලා. එතන සමාන්තර ශ්‍රේණියක්ද කියලා බලන්න කිව්වහම අපි කරන්නේ අනුයාත පදයුගල් ගන්න. අරගෙන පසුපදයෙන් පෙර පදේ කීප පාරක් අඩු කරලා බලන්න. මේ දෙන්න ගත්තොත් මේක උදාහරණ ගන්න. එතන මේක පසුපදයෙන් පෙර පදේ අඩු කරමු. මෙතන පසුපදේ 8 පෙර පදේ 5. 8ෙන් අඩු කරන්න 5. 8ෙන් 5ක් අඩු කරාම 3යි නේ. ආයෙ ගන්න මේ දෙන්න. මේ දෙන්න ගත්තාම පසුපදේ 11යිනේ. 11න් අඩු කරන්න 8ක් කීයද 3.
ආය මේ දෙන ගත්තොත් පසුපදේ 14. 14 11ක් අඩු කරාම 3යි නේ. අන්න එහෙනම් අනිවාර්ය පද යොදන්න අරන් පසුපදයෙන් පෙරපදේ අඩු කරාම එකම උත්තරයක් එනවනේ. ඒකෙන්ද කියනවා එම නිසා මොකද වෙන්නේ? 5 8 11 14 දෙටිකක් තියලා සමාන්තර ශ්‍රේණියක් වේ කියලා. සමාන්තර ශ්‍රේණියක් වුණාට පස්සේ මේකේ පළමු පදේ වෙන්නේ මේ මුලින් තියෙන කෙනා. එහෙනම් මුලින් තියෙන ශ්‍රේණිය 5නේ. ඒතකොට පළමු පදේ 5යි. පොදුවන්තරය කියන්නේ මේ පසුපදයෙන් පෙරපදේ අඩු කරලා උත්තරේ තියෙන්නේ. ඒක තමයි පොදුවන්තරය. දැන් D කීයද 3. හරිද? තව ගානක් බලමු. අපි ගමු 23 28 අපි ගමු 33 ඊළඟට 38 කොහොම ගමු? මේ දෙන්න ගත්තොත් පසුපදයේ ඉන්නේ 28 නේ. ඔයගොල්ලෝ 28න් අඩු කරන්න පුතේ 23. 28න් 23ක් අඩු කරාම පුතේ උත්තරේ කීයද 5යි. ආයි මේ දෙන්න ගත්තොත් 33න් අඩු කරන්න 28. එතකොට එන්නේ 5යි නේ. අර මේ දෙන්න ගත්තොත් 38න් අඩු කරන්න 33ක් කියන්නේ 5යි. එහෙනම් මේ ගානේ පසුපදයෙන් පෙරපදේ අඩු කරාම මොකද උනේ? එකම උත්තරයක් ආවනේ. එහෙනම් පසුපදයෙන් පෙරපදේ අඩු කරාම එකම උත්තරයක් එනවා නම් අන්න ඒ වගේ ශ්‍රේණි වලට කියනවා අපි මොන ශ්‍රේණිද? සමාන්තර ශ්‍රේණි කියලා. එහෙනම් මේකේ පළමු එහෙනම් යටි ලියනවා කෙටියෙන් ලියන්න සමාන්තර ශ්‍රේණියක් වේ. සමාන්තර ශ්‍රේණියක් වුණොත් එහා D ලියන්න. උන් නැත්තම් ලියන්න එපා. එහෙනම් සමාන්තර ශ්‍රේණියක් වෙන්නේ. එහෙනම් A කීයද 23. D කීයද මේක 5. හරි ඔන්න ඔමයි හරි. හරිද? තව ඔන්න එක ගානක් මෙතනින් කියන්න. අපි ගමු පුතේ 27 අපි ගමු 20 අපි ගමුකෝ 22 ඊට පස්සේ අපි ගමු 17 ඊට පස්සේ අපි ගන්නවා 12. ඕක මේ දෙන්න ගත්තොත් පසුපදයේ වෙන්නේ 22 නේ. 22න් අඩු කරන්න 27. පසුපදයෙන් පෙරපදයෙන් අඩු කරන්න ලොකු එකෙන් පොඩි එක නෙමෙයි. 22න් අඩු කරන්න 27. මෙතන ලකුණු නැත්තම් දාන්නේ අසමාන ලකුණුනේ. ලොකු එකේ ලකුණු දාලා අඩු කරාම ඊට පහ. ආයි මේ දෙන්න ගත්තොත් එහෙම පසුපදයේ 17 නේ. 17න් අඩු කරන්න 22. අසමාන ලකුණුනේ. ලොකු එකේ ලකුණු දාලා අඩු කරාම ඊට පහ. ආයි මේ දෙන්න ගත්ත පසුපදයේ 12 නේ. 12න් අඩු කරන් 17 අසමාන ලකුණු ඊට පහයි. හරි. එහෙනම් පුතේ මේකත් මොකද වෙන්නේ? සමාන්තර ශ්‍රේණියක් වෙන්නේ. A කීයද මේකේ මුලින් ඉන්න කෙනා? කීයද? 27. මේකේ D කීයද පසුපදයෙන් පෙරපදේ අඩු කරාම හරියට. ඒතර මං කරපු ගණන් තුනම සමාන්තර ශ්‍රේණි වුණා ඈ. සමහර ඒවා සමාන්තර ශ්‍රේණි වෙන එකක් නැහැ. එහෙම වුණොත් සමාන්තර ශ්‍රේණි නොවේ කියලා ලියන්නේ ඇදී වෙන මොකුත් කරන්න දෙයක් නැහැ එහෙම වුණොත් ඈ. හරිද? රයිට්. ඕගොල්ලෝ පුතේ පළවෙනි ගාන නිකන් උදාහරණ ගාන හැටියට හදාගන්න. මේක හදාගන්න අනිත් ඒවා එපා මං ගණන් කීපයක් දෙන්නම් ඈ. මේක හදාගන්න උදාහරණ ගන්න හැටියට මේ එකක් හදාගන්න මම ගණන් කිව්වා දෙන්න. මේකෙන් පුහුණු වෙන්න වෙනවා සියල්ල. මේක ටික කරලා පොතේ ගණන් තියෙනවා ටික කරලා
දැන් සම්බන්ධ වෙච්ච අය බලන්න සමාන්තර ශ්‍රේණි කරගෙන යන්නේ හසිනි පන්තියට ආයම නැද්ද? හසිනි හසාර ආවා සර්. අමිරු ගිය සතිය ආවේ නැහැ නේද? ඔව් සර්. ඔයින්ද ගිය සතියේ හිටියද නැහැ නේද ඔන්ලයින්? ඔන්ලයින් ගිය සතියේ කරේ නැහැ වීඩියෝ එක දැම්මේ මම හිතන්නේ. ඈ ඉන්නුනේ නැහැ සර්. අහුන්නේ ඉන්නුනේ මොකද? නැහැ. ගණන් තියෙනවා පුතේ 5ක් ඈ 2 3 4 5 6 තොර ගණන් 5 අතර උදාහරණ එකයි 6යි දී ඇති ශ්‍රේණියක් සමාන්තර ශ්‍රේණියක්ද කියලා බලන විදිය අනුයාත පද විකල්ලාරම් පසුපදයෙන් පෙර පදේ අඩු කරා. අඩු කරාම එකම උත්තරයක් එනවා නම් ඒකට අපි කියන්නේ සමාන්තර ශ්‍රේණිය. පසුපදයෙන් පෙර පදේ අඩු කරන්නේ ඔය පුළුවන් අය මාසෙකට එක දවසක් හරි පොඩ්ඩක් එන්න පොත්පත් කොහොම වෙනවද දන්නේ නැහැ ළමයි කිව්ව වැඩ ඒකයි තියෙන අවුල ඔන්ලයින් පිටියම තියෙන ප්‍රශ්න ඕකයි මේ ඉතින් ප්‍රශ්නේ හින්දා මුත් කියන්නත් බෑ යශ්මි ගිය සතියේ වීඩියෝ එක බැලුවද නැහැ? නෑ සර් බලන්න හම්බුන්නේ නැහැ. පාඩම අලුත් එකක් ඉන්න හොඳයි. එච්චට බිසි නේද? ඔය අච්චු පොත්වල එහෙම බැරියව තියෙනවා කතා කරලා අහන්න ඕනේ. ඔකොන කට පියාගෙන හිටියාම ඉතින් මන් දන්නේ නැහැ. සස්මිතා මොකක්ද ඉස්කෝලේ අන්තිමට කරපු පාඩම? උත්තේක කොහොමද සර්? සමාන්තර ඡේද ඉවරයි නේද? ඔව් සර්.
ඔය හිටියේ නැති අය ඉන්නවනම් පොඩ්ඩක් උදව් කරන්න ගානක් හදන්නම් මම. මට මෙතන මුකුත් නැති. දෙවනි ගාන. හරි. එතන තියලා 35 39 43 47. ඕක බලමුකෝ හිටියේ නැති අය චුට්ටක් ඕනනම් අහන්නකෝ. මේ දෙන්න ගත්තොත් මේක සමාන්තර ශේරියක්ද කියලා බලන්න කියලා. සමාන්තර ශේරියක් කියලා කිව්වොත් බලන්න ඕනේ නැහැ. සමාන්තර ශේරියක් කියලා බලන්න කියන හින්දායි බලන්නේ. එතකොට සමාන්තීය ශේරියක් සමාන්තර ශේරියක්ද කියලා බලන්නේ අනුයාත පදව ගන්න පසුපදයේ පෙරපදයේ අදුක. අනුයාත කියන්නේ එක ළඟ මේ දෙන්න අරගෙන පසුපදයේ පෙරපදයේ අදුක 39 35ක් අඩු කරොත් 4යි. ආයි මේ දෙන්න ගන්න. ඒකේ පසුපදයේ ඉන්නේ 43යි. 43න් 39ක් අඩු කරාම ඒත් 4යි. ආයි මේ දෙන්න ගත්තොත් පසුපදයේ 47න් 43ක් අඩු කරන්න 4යි. අන්න පසුපදයේ පෙරපදයේ අඩු කරාම එකම උත්තරයක් ඇවිල්ලානේ. එහෙනම් ඒක මොන ශේරියක්ද? සමාන්තර ශේරියක් වෙයි. කෙටියෙන් කියව සමාන්තර ශේරියක් වෙයි. සමාන්තර ශේරියක් වුණොත් A ලියන්න ඕනේ D ලියන්න. A කියන්නේ මුලින් ඉන්න පදේ. පළමු පදේ. D කියන්නේ පසුපදයෙන් පෙරපදයේ අඩු කරාම උත්තරේ කියන 4. ඊළඟ ගාන. ඊළඟට අපි ගාන මෙහෙන් දාමුද? තුන්වෙනි ගාන. මොකද්ද? 19 17 ගැල්ුණා කතා කරන්න. මේකේ අපි ගමුද එක ළඟ තියෙන පද කරලා නම් පසුපදයෙන් පෙරපද. ලොකු එකෙන් පොඩි එක නෙමෙයි පසු එකෙන් පෙර එක. 17න් අඩු කරන්න 19. මොකද ලකුණ නැත්නම් දාන්න. අසමාන ලකුණ ලොකු එකේ ලකුණ දාලා අඩු කරාම එන්නේ රීග. ආයෙ ගන්න මේ දෙන්න ගත්තොත් පසුපදේ 15. 15න් අඩු කරන්න 17ක් නේ. අසමාන ලකුණ ලොකු එකේ ලකුණ දාලා අඩු කරාම රීග. ආයි මේ දෙන්න ගත්තොත් පසුපදේ 13. 13න් අඩු කරන්න 15ක් අසමාන ලකුණ නේද? එහෙනම් පසුපදේ පෙරපදේ අඩු කරාම එකම උත්තරයක් එනවනේ. එහෙනම් අපි මේකට කියන්නේ මොකද්ද? සමාන්තර ඡේදයක් වේ කියලා. ඒ කියන මේක මුලින් ඉන්න එකනා 19යි. D වෙන්නේ පසුපදෙන් පෙරපදේ අඩු කරාම උත්තරේ. හරි. ඊට පස්සේ 4 වෙනි ගාන නේද? 4 දෙවේ ඔව් 4. ඍණ 11 ඍණ 9 ඍණ 7 ඍණ 5. හරි මේක ගත්තොත් එහෙම පොතේ අපි කරන්නේ මේ දෙන්න හොඳ කල්පනා කරන්න පසුපදයෙන් පෙරපදය හොඳ කල්පනා ඍණ 9න් අඩු කරන්න හරිද ඍණ 9න් පසුපදයෙන් පෙරපදේ අඩුනේ කරන්නේ ඍණ 9න් අඩු කරන්න ඍණ 11 ලකුණු දෙකක් ළඟ තියන්නේ නැහැ පොතේ මොකද කරන්නේ වරහන් කරන්නේ මේක පල්ලෙහා ලියාගෙන යන්නද අපහසු ඍණ 9 ඍණ 9යි වරහණකින් කියන්නේ වැඩි කරා ඍණ 9 දාන්න ඔන්න අසමාන ලකුණු ලොකු එකේ ලකුණු දාලා අඩු කරාම ධන 2යි කියන. හරි. ආයි ගමු මේක. මේ දෙන්න ගත්තොත් පසුපදයේ ඍණ 7. ඍණ 7න් අඩු කරන්න කීයක්ද? අනේ ඍණ 7යි. ඍණයි ඍණ ධන. අසමාන ලකුණු ලොකු එකේ ලකුණු දාලා අඩු කරන්න. ආයි මේ දෙන්න ගත්තොත් පසුපදයේ ඍණ 5නේ. ඍණ 5න් අඩු කරන්න කීයක්ද? ඍණයි ධන. අසමාන ලකුණු ලෝකේ කියලා මොකද? හරි එහෙනම් එකම උත්තරයක් එනවනේ. එහෙනම් මොකක්ද කියන්නේ සමාන්තර ඡේදයක් වේ. බැලුණා කියන්නේ සමාන්තර ඡේදයක් වේ. මේක A කීයද? ඍණ 11යි D කීයද? හරි. ඊට පස්සේ පස්වෙනි ගාන 3.15 3.75 4.25 මේක ගත්තොත් පසුපදේ වෙන්නේ මෙයානේ. මෙයාගෙන් මෙයා අඩු කරාදී පුතේ 3.75න් අඩු කරන්න 3.25. මෙහෙම තියාගෙන අඩු කරන්න කරදරයි වගේ පුතේ දශම
දශම එකතු කරද්දී අඩු කරද්දී දශමත හරි කිරීම ලියලා එකතු කිරීම අඩු කිරීම කරා නම් හරි. දශමත හරි කලින් තුන බිඳුවයි මෙතන කියන 5යි බිඳුව. මේකේ ඊළඟට මේ දෙන්න ගත්තොත් මේ 4.2යි 5 3.4. බිඳුවයි මෙතන කියන 5. කියනකොට බිඳුවම එකමනේ. ආයතන එකක් ගත්තොත් මෙයාගේ මෙයානේ 4.7යි 5න් අඩු කරාද 4.2. දශමත හරි ගියේ ලියලා අඩු කරමු බිඳුවයි. එකම උත්තරයක් එනවනේ. එහෙනම් සමාන්තර ඡේදයක් නෙවෙයි. ගැටුණක් කියන්නේ 3.2යි 5 ඒ වෙනවා d වෙන්නේ 0.5යි. මේ අග බිඳුව ලිව්වත් එකයි නැත්ත් එකයි සමස්තන්නේ. ඔතේ මට කියන්න අන්තිම එක සමාන්තර ඡේදයක් වේද නොවේද? තෝ කතා කරන්න ඕනේ. නොවේ. නොවේ නේද? දැන් මේක හරි නේද? තේරුණා නේද? පසුපදයෙන් පෙරපදේ අඩු කරාම මේක උත්තරයක් ආවනේ සමාන්තර ඡේදයක් නේ. පළමු පදේ වෙන්නේ 35යි පොදු අන්තරේ වෙන්නේ d වෙන්නේ 4. මේකේ පසුපදයෙන් පෙරපදේ අඩු කරාම පුතේ 17න් 19න් අඩු කරා. අසමාන ලකුණින්ද ලෝකී කියන ලකුණ දාලා අඩු කරාම ඍණ 2යි. දිගටම ඍණ 2 ආවනේ. එකම උත්තරයක් ආවිත සමාන්තර ඡේදයක් නේ. a කියන 19යි d කියන ඍණ 2. හරිද? මේ ගාන හොඳ කල්පනාවෙන් බලන්න. ඍණ 9න් අඩු කරන්න කියන එක තමයි මේ. හරිද? අඩු කරන්න ඍණේ. එතකොට මෙතන ලකුණු දෙකක් කනක තියන්න තියෙන්නේ වරහන් කරනවා ඍණයි දාන්නේ. හරි. ඔය විදිහට. ඒකෙත් හැම උත්තරයක් එහෙම වුණා. එහෙනම් සමාන්තර ඡේදයක් නේ. මේක දශම ගානක්. පසුපදේ පෙරපදේ අඩු කරහදී මෙහෙම ලිව්වට දශමත හරි කියන අඩු කරන්න ඕන අඩු කරන්නේ. එතකොට එකම උත්තරයක් ආවා සමාන්තර ඡේදයක් වෙයි. ඒ තමයි මේ ඉන්නේ d තමයි මේ. ඒක සමාන්තර ඡේදයක් වෙයි. තාමන් හරි අවුලක් තියෙනවා නම් කියන්න අන්තිම එක කරමු නේ. හරිද? අන්තිම එක දෙක කරන්න. 3මාර 5මාර 6මාර 8මාර මේ දෙන්න ගත්තොත් පසුපදෙපිට හිතෙන් පුළුවන් නේද 5මාරෙන් 3මාරක් අඩු කරාම හිතෙන් බැයිද උත්තරේ ගන්න? බැයිද? අඩු කරද්දී භාගයට භාගය කැපලා යනවා. ඉතින් 5න් 3ක් අඩු කරන් ඊට පස්සේ තියෙන කීයද? එහෙම බැයිද? 5මාරෙන් 3මාරක් අඩු කරාම කීයද? 2යි. 2යිනේ. එහෙම බැරි කවුරු හරි ඉන්නවද දන්නේ නැහැ නේද? භාගයට භාග කැපලා යනවා 5න් 3ක් කරවොත් 2යි. එහෙම බැයි. එහෙම නම් ඉතින් මේ විෂම භාග කරන්න ඕනේ. නේද? දෙවරපා 10 10 1 11 11 බෙදීම 2යි. දෙවරක් 3 6 1යි 7යි 7 බෙදීම 2යි. හරේ සමානින්ද හරේ ඉලක්ක මෙහෙම දාලා මේ දෙන්න අඩු කරන් තියෙනවා. එතකොට කීයද 11න් 7ක් අඩු කරාම 4යි 4 දෙකෙන් බෙදුවාම අර කියන දෙක එනවා. කාට හරි ගැටලුවක් තියෙනවා ඔය විදිහට භාග පාඩම කරන විදිහට කරන්න. මම එහෙමනම් කරන්න යන්නේ නැහැ හිතින් පුළුවන්. 5මාරෙන් 3මාරක් අඩු කරොත් භාගයට භාග කැපලා යනවා 5න් 3ක් අඩු කරොත් 2යි. මේ දෙක ගත්තොත් පොතේ 6මාරෙන් අඩු කරන්නේ 5මාර. භාගයට භාග කැපලා යනවා 6න් 5ක් අඩු කරාම 1යි. එකම උත්තරයක් එනවද නැද්ද? පසුපදේ පෙරපදේ අඩු කරාම එකම උත්තරයක් එනවද? නෑ. නෑනේ. එහෙනම් සමාන්තර ඡේදයක් නොවේ. ඔන්ලයින් කරද්දි කතා කරන්න වෙනවා. සමාන්තර ඡේදයක් නොවේ. එහෙනම් ඒ හා d ලියන්න යන්න ඕනේ. ඒ නම් ලියන්න පුළුවන් d ලියන්න බෑ. හරි නේද? එහෙනම් ඔන්න දී ඇති ඡේදය සමාන්තර ඡේදයක්ද කියලා බලන විදිය. ඔළුවට ගන්න අනුයාත පදයක ගන්න අරගෙන පසුපදයෙන් පෙරපදේ අඩු කරා. එහෙම පසුපදයෙන් පෙරපදේ අඩු කරාම එකම උත්තරයක් ආවොත් ඒකට අපි කියනවා සමාන්තර ඡේදය. සමාන්තර ඡේදයක පළමු පදේ හඳුන්වන අකුර a පොදු අන්තරේ හඳුන්වන අකුර d හරි නේද? අච්චුපතේ තැතිරින් අභ්‍යාස. ඔකට ටිකක් අපි මගහැරලා ගියේ පාඩමනේ. ඔය ලොකු හොඳ පාඩමක් ඒ. විභාගෙට ලකුණු 10ක් වෙන පාඩමක්. ඒකයි විශේෂත්වය.
හරි රයිට්. ඊට පස්සේ කරමු මෙහෙම. මේක හරියට අඩුපාඩු තියෙනවා නම් කියන්න. හරිද ඉවරද? ඔයගොල්ලෝ තමයි කියන්න වෙන්නේ. පොඩක් ගණන් හදලා සුළු කිරීම හදාගන්න මම අර ගණිතයේ මූලධර්ම පන්තියක් ඉඳලා කරනවා. ඔය සුළු කිරීම අවුල් අය ඒවට වීඩියෝ සම්බන්ධ වෙන්න බැයි නම් ඒලාදී වීඩියෝ එකක් දානවා. ඒවා දාලා සුළු කිරීම හොඳට ගෙදෙද්දි හදන්න ඕනේ. වීඩියෝ බලලා නිකන් එක බලන් හිටියට වැඩක් නැහැ ගණන් හදන්න. පුතේ ලියන්න ඊළඟ මාතෘකාව එහෙනම් A හා D දුන්නේට සමාන්තර ඡේදීය ලිවීම. ලියන්න A හා D දුන්නේට සමාන්තර ඡේදීය ලිවීම. 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 හරිද? අපි පොඩ්ඩක් ඕක එහෙම නැතුව නිකන් එන හැටි බලමු. අපි ගමු ලේසි සමාන්තර ඡේදීය 5 7 9 11 13 15 ගමු මේක. මේ සමාන්තර ඡේදය මට පොඩ්ඩක් ඒ කියන්න පුතේ කීයද කියලා. ඒ ඉක්කොට කතා කරමු. ඒ 5යි 5යි. D කියන්න පුතේ 2 2යි. හරිද 2යි පසුපසෙ පෙර. ඕගොල්ලෝ හිතන්න මොහොතකට දැන් ඔගේ අනිත් පැත්තට යන්නේ. මේ ශ්‍රේණිය දුන්නේ දීලා තියෙන්නේ උනා දුන්නේ නැහැ. හරිද? AD දෙනවා. මේ ශ්‍රේණිය එන හැටි කියන් කතා කරමු බලන්න එන හැටි. කොහොමද එන්නේ කියලා බලන්න. ඉස්සෙල්ලාම පළමු පදේ ලියලා තියෙනවානේ. දෙවෙනි පදේ ඇවිල්ලා තියෙන 4. ඒක ඇවිල්ලා තියෙන්නේ මොන වෙලාවද? දෙකෙන් දෙකට වැඩි ඒ කියන්නේ පළමු පදේට මොන වෙලාවද? පළමු පදේට මේ පොදු අන්තරය එකතු වෙලානේ. එහෙමනේ වෙලා තියෙන්නේ. 5 තියෙනවා 5ට පොදු අන්තරය එකහු වෙලා තමයි දෙවෙනි පදේ එන්නේ. 7. දෙවෙනි පදේට පොදු අන්තරය එකහු වෙලා තමයි තුන්වෙනි පදේ එන්නේ. බලන්න. මේ දෙවෙනි පදේට ආය පොදු අන්තරය දෙක එකහු වුණාම 9යි. ආය තුන්වෙනි පදේට පොදු අන්තරය එකහු වෙලා තමයි හතරවෙනි පදේ එන්නේ. 11නේ. බලන්න. ආය හතරවෙනි පදේට පොදු අන්තරය එකහු වෙලා තමයි පස්වෙනි පදේ. පස්වෙනි පදේට පොදු අන්තරය එකහු වෙලා තමයි හයවෙනි පදේ. එහෙනම් දැන් කොහොමද යන්නේ ඡේදය? පළමු පදේ ලියන්න. පළමු පදේට පොදු අන්තරය එකතු කරලා දෙවෙනි පදේ ලියන්න. දෙවෙනි පදේට පොදු අන්තරය එකහු කරලා තුන්වෙනි පදේ ලියන්න. තුන්වෙනි පදේට පොදු අන්තරය එකහු කරලා හතරවෙනි පදේ ලියන්න. හතරවෙනි පදේට පොදු අන්තරය එකහු කරලා පස්වෙනි පදේ ලියන්න. කොයි වෙලාවෙත් ඊට පෙර පදේට පොදු අන්තරය එකහු කරලා තමයි ඊට පසු පදේ. පළමු පදේ ලියුවා. ඒකට පොදු අන්තරය එකහු කරලා දෙවෙනි පදේ ලියන්න. දෙවෙනි පදේට පොදු අන්තරය එකහු කරලා තුන්වෙනි පදේ ලියන්න. ඔහොමයි යන්නේ. රටාව තේරුම් ගන්න. හරිද? එහෙනම් අපි බලමු A හා D දුන්නාම සමාන්තර ඡේදීය ලියන විදිහ. එහෙනම් දැන් තේරුම් ගන්න ඇතිද? පළමු පදයේ පොදු අන්තරය දුන්නාම ලියන්නේ කොහොමද? පළමු පදේ ලියනවා. ඒකට පොදු අන්තරය එකහු කරලා දෙවෙනි පදේ ලියනවා. දෙවෙනි පදේට පොදු අන්තරය තුන්වෙනි පදේ, තුන්වෙනි පදේට පොදු අන්තරය හතරවෙනි. කොහොමයි යන්නේ? තේරුණා නැද්ද කියලා බලන්න. තා ගණක් කියන්න ඕන කියන්න මේ ගණන් ටික හදන්නකො ඒ උනාට. A 5යි පද 4ක් විතර ලියුවා මේ කියන්නේ D 3. A හා D තුනට සමාන්තර ඡේදීය ලියීමනේ. ලියන්න.
පද හතරක් විතර වගේ ලියන්න පුතේ. බොහෝ ළමයිට ඉස්කෝලේ වල කරලා හරි. පළමු පදේ ලියනවා 5. ඒකට පොදු අන්තරයක් ආවකල දෙවෙනි පදේ 5ට 3ක් 8යි. ආයි දෙවෙනි පදේට පොදු අන්තරයක් ආවකල තුන්වෙනි පදේ 8ට 3ක් 11යි. 11ට 3ක් 10යි. පද හතරක් වගේ තිබුණා. දෙවෙනි කාරණා ලේසි 20 ලියනවා. 20ට පොදු අන්තරයක් ආවකල දෙවෙනි පදේ ලියනවා. 22යි 22ට පොදු අන්තරයක් ආවකල 24යි. 24ට 26යි. මේක ඉස්සෙල්ලාම 15 ලියනවා. 15ට එකතු කරනවා පොදු අන්තරය. 15ට එකතු කරන්න ඍණ 5. කොහොමද? අසමාන ලකුණනේ. ලෝකයේ ලකුණු දාලා අඩු කරාම ප්‍රතිය ධන 10යි. ආයි ධන 10ට එකතු කරන්න ඕනේ ඍණ 5. අසමාන ලකුණනේ ලෝකයේ ලකුණු දාලා අඩු කරාම 5යි. ඊට පස්සේ 5ට එකතු කරන්න ඕනේ මොකද්ද? එකතු කරන්න ඕනේ ඍණ 5. එතකොට මෙතන තියෙන ධන 5ට ඍණ 5 කැපිලා යනවානේ. අසමාන ලකුණ කරගන්න ලෝකයේ ලකුණු දාලා අඩු කරනවා. එතකොට මොකද වෙන්නේ? ධන 5ට ඍණ 5 කැපිලා යනවා. බිඳුව. මම හරිද කියලා එක 5 5 අඩුවේ වියන්නේ නේ. ඍණ 5ක් නොතියන එකතු කරන්න. මේක ගත්තොත් එහෙම ඍණ 3යි. ඍණ 3ට එකතු කරන්න ඍණ 4. නේද? සමාන ලකුණු එකතු කරන්න තියෙන්නේ. එම ලකුණු දාලා එකතු කරාම ඍණ 4යි. ඍණ 7ට ආයෙ එකතු කරන්න තියෙනවා ඍණ 4. සමාන ලකුණේ ඍණ 11. ආයෙ තියෙනවා ඍණ 11ට එකතු කරන්න ඍණ 4ක්. ඒද ඍණ 5. හරි. ඊට පස්සේ මේක ගැනුණා කියන්නේ 3.2කට 0.7ක්. 3.2 ලියන්නේ ඉස්සල්ලාම. 3.2කට 0.7ක් එකතු කරද්දී දශමද හරි ගෙනින් ලියලා එකතු කරා. 9යි 3.9. 3.9ට එක්ක අවගන්න ආයි 0.7. 16යි 6 දැම්ම දශම 30 හරි ගෙනියම එකක් 4.9. 4.6ට එක්ක අවගන්න ආයි 0.7. 13යි 5.3. හරිද? මේකේ පොතේ 3ෙන් 2 ලියන්න ඒක කල්පනා කරලා 3ෙන් 2කට එකතු කරන්න භාගය. භාග පාඩමේ භාග එකතු කිරීම තියෙනවා. 3ෙන් 2කට එකතු කරන්න තියෙනවා කියන්නේ ගණිතෙදි කරන්න ඕය 3ෙන් 2කට එකතු කරන්න භාගය. භාග එකතු කරද්දී අනිවාර්යයෙන් අනිවාර්යයෙන්ම හරය සමාන වෙන්න එපා. ගණිතයේ මූල ධර්ම පන්තියේදී ඒවා කරනවා පොතේ අපේ යතේ. අපි කරාවුවා 3යි 2යි දෙකම කරන්න පුළුවන් 6නේ. මෙහා 6 ගන්න දෙකෙන් උඩක් දෙක. මෙහා 6 ගන්න තුනෙන් උඩක් තුන නේ. බලන්න හරිද කියලා දෙවරත් එක 4යි මෙතන 6යි. මෙතන 3යි මෙතන 6යි. හරිය සමානයිනේ. 3 4යි 3යි කව කරාම 7. එහෙම දැම්මත් කමන්නේ නැතනේ. 6න් 7යි. ඕන 1යි 6න් 1යි කියන්න පුළුවන්. ඒ වගේ 6න් 7ට නැවත එකතු කරන්න කීයද පුතේ දෙකෙන්. කොහොමද? මේ දෙකේ හරිය සමාන කරන්න එපා. මේක 6 මේක 2 මෙහා 6 ගන්න 3න් උඩක් තුනේ. ඔඩ බලලා තේරුම් ගන්න කියන්නේ 6න් 7 හරිය මත ඇරිතර මේ පොඩි පොඩි සුළු කිරීම් කරලා 3යි. හරිය සමානයිනේ හරිය ඉලක්කම හැමම දාලා 7යි 3යි කවුරුත් 10යි. 6න් 10යි. ආය 6න් 10ට එකතු කරන් තියෙනවා පුතේ කීයක්ද ආය 3ෙන් 2 ගන්න. දෙකෙන් එකක් සර්. 6න් 10ට එකතු කරන් ආය දෙකෙන්. මගේ අත වල දුන්නා. හරිද? මගේ මොකක් කරන්නද? හරි. හරිද පුතේ? සද්ද නේද? හරි නේද? හරිද? 6න් 13යිද? හරි සර්. ඈ හරිද? හරි සර්. පොඩක් කියන්නේ පොතේ මේකේ ඍණ 4.3ට එකතු කරන් තියෙන විද්‍යාසම දෙකන්නේ. මෙතනදී දානනේ. මෙතනදී ඍණ අසමාන ලකුණනේ. අසමාන ලකුණ නම් කරන්නේ ලෝකයේ කියලා ලකුණ දාලා අඩු කරනවා. නේද? මේකට මේක එකව ගන්න.
ලොකු 4.3නේ. එහෙනම් ලොකු එකේ ලකුණ ඍණ දාලා මේකෙන් මේක අඩුයි කරන්නේ. එහෙනම් 4.3න් අඩු කරන්න ඕනේ කීයක්ද ඕගොල්ලෝ 0.2ක්. එතකොට එන්නේ පුතේ 4.1යි කියන්නේ. ආය ඍණ 4.1කට එකව ගන්නවනේ 0.1ක්. ආය අසමාන ලකුණුනේ. ලොකු එකේ ලකුණු දැම්මා ලොකු මේකනේ ඍණ මේකෙන් 0.2ක් අඩු. 4.1කින් 0.2ක් අඩු කරාම මෙතන එකක් ඉඳ ගන්නවා. නාමයයි 3.9. දැන් නම් රටාව තේරෙනවා ඉතින්. 4.3 දෙක දෙක අඩු වෙනවා. ඉන්නේ ඍණ 3.7යි. ඔව්. එහෙනම් දැන් ඔළුවට ගන්න මොකද්ද සුළු කිරීම පොඩ්ඩක් මම දානවා. එහෙනම් මොකක්ද අපේ මාතෘකාව A හා D දුන්නාම සමාන්තර ශේරිය ලියන විදිය. ඉස්සෙල්ලාම පළමු පදේ ලියනවා. පළමු පදේට පොදු අන්තරයක් අහුවගෙන දෙවෙනි පදේ ලියනවා. දෙවෙනි පදේට පොදු අන්තරයක් අහුවගෙන තුන්වෙනි පදේ ලියනවා. ඔය රටාවට නෑනේ නේ. මේවා කරද්දි පොඩ්ඩක් භාග දශම වෙනවා ඍණ එනවා කල්පනා වෙන්න ලකුණු නීතියයි භාග පාඩම් අපි කරා ඒව කල්පනාවෙන් කරන්න තියෙන්නේ. මාකඩ ආයි බැරි එකක් තියෙනවා නම් ආයි දැම්ම කියන්න ආයි කියන්නම් ඒ ගන්න. මොකක්ද දෝෂයක් තියෙන ගානක් තියෙනවා නම් කියන්න බය නැතුව. සර් හරි දාගන්නවද? යවන්න කියන්න. ඔව් ඔයගොල්ලෝ හරි දාගන්න ඕනේ. ඔන්ලයින් වලදී Tamanට තමයි ඔක්කොම වැඩ කරගන්න වෙන්නේ. බැරි මොනවා හරි තියෙනවා නම් නැවත නැවත අහන්න බෑ. මොකද ඔයගොල්ලෝ කියන දේ යනවනේ කරන්න ඔයගොල්ලෝ මොකක් හරි. මොනවා හරි කියන්නේ. දියරවන කියන්නේ. කවුද ඔවින්දේ හරිද? හරි සර්. ඉස්කෝලේ පාඩම කරලාද පුතේ? සර් මම ගොඩ දැසින් ඉස්කෝලේ ගියේ නැහැ. සජිනි ඔය පාඩම ඉස්කෝලේ කරලාද? ඔව් සර්. සජිනි කොහෙද ඉස්කෝලේ? ගජබා ඉස්කෝලේ සර්. කවුද? මායා හරිද? හරි සර්. ඔයා පුතේ කොහෙද ඉස්කෝලේ? සිද්ධාර්ථ. පන්තියට ආයෙම නැද්ද? නෑ සර්. හරි පුතේ හරිද ඔයගොල්ලෝ එතකොට? එහෙනම් දැන් අපි ඉගෙන ගත්ත දේ සාරාංශගත කරගන්න ඉස්සෙල්ලාම අපි දී ඇති ශේරියක් සමාන්තර ශේරියක්ද කියලා බැලුවා. දී ඇති ශේරියක් සමාන්තර ශේරියක්ද කියලා බැලුවේ අනුයාත පදේ ගලන පසුපදයෙන් පෙර පදේ අඩු කරා. එහෙම පසුපදයෙන් පෙර පදේ අඩු කරාම එකම උත්තරයක් ආවොත් ඒකට අපි කියව මොකද සමාන්තර ශේරියක්. අනුයාත පදේ ගලන පසුපදයෙන් පෙර පදේ අඩු කරා. එහෙම අඩු කරාම එකම උත්තරයක් ආවොත් අපි ඒකට කියව සමාන්තර ශේරිය. ඊළඟට අපි කතා කරගෙන ගියා සමාන්තර ශේරියේ පළමු පදයයි පොදු අන්තරය. පළමු පදේ හඳුන්වන්නේ A වලින් පොදු අන්තරය හඳුන්වන්නේ D වලින්. ඊට පස්සේ අපි අභ්‍යාසයක් කළා ඊට පස්සේ දැන් කරපු අභ්‍යාසය තමයි A හා D දුන්නාම සමාන්තර ශේරිය ලිවීම. කොහොමද ලිව්වේ? ඉස්සෙල්ලාම පළමු පදේ ලිව්වා. පළමු පදේට පොදු අන්තරය එකතු කරලා දෙවෙනි පදේ ලිව්වා. දෙවෙනි පදේට පොදු අන්තරය එකවල තුන්වෙනි පදේ ලිව්වා. ඔය රටාවට අපි ලියාගෙන ගියා. හරි? right ඊට පස්සේ උදේ ගන්න මාතෘකාව මේ පාඩමේ තියෙනවා පද හොයන සූත්‍රයයි අයික්‍ය වෙන සූත්‍රයයි. ওই දෙක විතරයි ඊට පස්සේ තියෙන්නේ. ලියන්න සමාන්තර ශේරියක පුතේ n වන පදේ. මේක ඔයගොල්ලෝ ටියුට් එකක් තියෙනවා පන්තියෙන් ගන්න. දැන් අරන් මේක ගන්න වෙනවා පන්තියෙන් අරන් නැති අය ඉන්නවනම් මට ලබන සතිය වෙද්දී ඒක ගණන් ටික හදන්න ඕනේ. ලියන්න දෙන්න කිව්වොත් වෙලා යනවා පුතේ. ටියුට් පොතක් ඇති පොඩි එක ඉල්ල ගන්න තියෙනවා. සමාන්තර ශේරියක n වන පදේ සිම්පල් එන්නේ. සමාන්තර ශේරියක n වන පද. සමාන්තර ශේරියක n වන පද. මම කෙටියෙන් එහෙම ලිව්වේ සමාන්තර ශේරියක n වන පද. ඕකේ පුතේ සූත්‍රය එකපාරට මට දෙන්න පුළුවන්. අපි සූත්‍රය දෙන එක පොඩ්ඩකට තියලා රටාව බලමු එන විදිහ අපි පොඩ්ඩකට. අපි ගමු මෙතන තියෙනවා අපි ගමු 10 13 16 19 21 ඔය විදිහට. මේ සමාන්තර ශේරිය මට කියන්න පුතේ පළමු පදේ කීයද?
පොඩක් ඈත් 10. කරලා චූට්ටක් එන්න පොඩ ඈත් කරලා 10 13 16 19 21 මේ ශ්‍රේණියේ පළමු පදේ කීයද පුතේ 10 නේ 10. ඔව් හරි මේ ශ්‍රේණියේ පුතේ මට නිකන් දෙවෙනි පදේ කීයද කියන්නේ දෙවෙනි පදේ 13. තුන්වෙනි පදේ 16. හරිද ඒවා හරයි මට මේකේ පොදු අන්තරය කියන්නේ පුතේ මේ සමාන්තර ශ්‍රේණියේ 3යි. 9. උනායින් දැන් ඕගොල්ලෝ මොහොතකට හිතන්න ඕගොල්ලෝ මේ සමාන්තර ශ්‍රේණිය දුන්නේ නැහැ කියලා. දැන් නැතුව ඕගොල්ලෝ මේ E හා D අතර සමාන්තර ශ්‍රේණිය පොඩ්ඩක් ලියමු ඉස්සෙල්ලා. A 10යි D 3යි. ඉස්සෙල්ලාම 10 ලියමු. 10 10යි. මේ 13 මට ලියන්න පුළුවන් නේද 10 එකතු 3 කියලා. වැරදි නැහැ. මේ පොදු අන්තරේ පළමු පදේට 10නේ තියෙන්නේ පොදු අන්තරේට 3නේ තියෙන්නේ. එහෙනම් මම උත්සාහ කරනවා මේ 13 10යි 3යි පාවිච්චි කරලා ලියන්න. 10 එකතු 3 13 හරිනේ වැරද්දක් නැහැ නේ. මම 16 ලියනවා මෙහෙම හරි වැරදිද කියලා බලන්න. 10 දිගට මෙන්න හින්දා 10 ලියන. 10 එකතු 2 වැඩි 3. පොඩ්ඩක් බලන්න හරිද 16 ලියමු කියලා. ගණිතය ඉස්සෙල්ලාම කරන්නේ මේ දෙන්න එකහු කිරීම නෙමෙයිනේ. 2 3ෙන් ගුණ කිරීම. දෙවරක් 3 කීයද 6යි නේ. ඉස්සෙල්ලාම ගුණ කිරීම දෙවරක් 3 6යි. 6යි 10ක් එකතු කරොත් 16 එනවා. ඊළඟ පාඩේ පුතේ මම 19 ලියනවා පොඩ්ඩක් ඈඩ් කරලා ලියන 19. ඒකේ රටාව වෙන්නන්න ඕන දෙයක් පොඩ්ඩක් ඈඩ් කරලා ලියන්න එකයි. 19 මට ලියන්න පුළුවන් නේද? 19 ලියන්න පුළුවන් මට 10 එකතු කිරීම 3 වැඩි කිරීම 3 බලන්න හරිද? ඉස්සලාම කාර්යය කරන්නේ ගුණ කිරීමද? 3 වරක් 3 9. 9ට 10 එකතු කරොත් 19 එනවා. ආයෙ මම 21 ලියනවා බලන්න රටාව 10 දිගට මෙලින්ද 10ම ලියමු 10 එකතු 4 වැඩි 3 නේ ඉස්සලාම ගොඩ කිරීම මගේ අතින් මොකක් කරුණා මෙතන 20 19 21 22 4 3 12යි 12යි 10යි 22 හරිද එතන පොඩ්ඩකට බලන්න දැන් මේ 10 වෙනුවට මට ඒ දාන්න පුළුවන් මම මේ නිකන් ලියන්නේ මේක 10 වෙනුවට ඒ මොකද මේ එකක්වත් ඕනේ නැහැ සූත්‍රය විතරයි ඕනේ මේ 10 වෙනුවට දාන 3 වෙනුවට කවුද D 10 වෙනුවට A 3 වෙනුවට D ආයි 10 වෙනුවට මේ 2 වෙනුවට වෙන මොකුත් දාන්න බෑ දෙකම තමයි දාන්නේ මෙතන ಗುಣ කිරීම තිබ්බත් එකයි නැත්නම් එකයි 3 වෙනුවට D කැමති නම් ಗುಣ කිරීම D දාන්නවා කෙලින්ම D දැම්මත් කවන්නේ නැත්නම් ಗುಣ කිරීම තමයි තියෙන්නේ ඊළඟට බලන්න මෙතන 10 වෙනුවට මේ 3 වෙනුවට D දාන්න යන්න එපා ඒක රටාව ගන්න. ඒ 3 එහෙමම තියන්න. මේ ගුණ කිරීම අවශ්‍ය නැහැ. මේ 3 වෙනුවට D දාන්න. දැන් ඔකට මේ නැති රටාවක් පොඩි යනවා. ආයේ 10 වෙනුවට 4 වෙනුවට 4ම තියන්න මේ ගුණ කිරීම අවශ්‍ය නැහැ. 3 වෙනුවට කවුද D? බලන්න දැන් රටාවක් ඔකට පොඩ්ඩක් ඇති වුණා මේදී. දැන් ඔකට පේනවා මේ තියෙන්නේ පළමු පදේ, මේ දෙවෙනි පදේ, තුන්වෙනි පදේ, හතරවෙනි පදේ, පස්වෙනි පදේ. और मेरे पासन पदे නම් ඇවිල්ලා තියෙන්නේ මේ 4යි තියෙන්නේ. 4 වෙනි පදේ නම් ඇවිල්ලා තියෙන්නේ 3යි. 3 වෙනි පදේ ඇවිල්ලා තියෙන්නේ 2යි. කොයි වෙලාවද මෙතන D ගේ සංගුණකේ අර පදේට වඩා එකක් මොකද වෙලා තියෙන්නේ අඩු වෙලා තියෙන්නේ. එහෙමනේ මේ පළමු පදේ දෙවෙනි පදේ තුන්වෙනි පදේ හතරවෙනි පදේ පස්වෙනි පදේ නෙමෙයි. පස්වෙනි පදේදී ඇවිල්ලාකොට E දාන පහ නම් ඇවිල්ලා තියෙන්නේ 4යි. මේ හතරවෙනි පදේදී හතරවෙනි පදේ නම් ඇවිල්ලා තියෙන්නේ E දාන 3යි. අන්න රටාවක් තේරෙන්නේ නැතිද දැන් එහෙනම් දැන් මේක මොකක්ද නිකන් එහෙනම් ඔයගොල්ලෝ පේනවා ඉස්සෙල්ලාම මේකේ A ලියුණා ඊට පස්සේ ලියුණේ මොකද්ද A එකතු D D කිව්වහම දැන් ලකාරයට 1යි D කියන එක තමයි ආයේ එන්නේ A ධන 2යි ඊට A ධන 3යි A ධන 4යි උඩින් දිග තමයි යන්නේ දැන් රටාව බලන්න මෙහා තමයි T1 හේවත් පළමු පදේ මතකද T1 කියලා කියනවා. මෙයාට කියනවා T2 දෙවෙනි පදේ. මෙයා T3 මෙයා T7 මෙයා T5 අර එක මම නිකන් දෙන්නේ මේක තමයි අපිට ඕන වෙන්නේ. දැන් රටාව බලන්න. T5 නම් ඇවිල්ලා තියෙන්නේ 4යි. 4 නම් ඇවිල්ලා තියෙන්නේ 3යි. 3 නම් ඇවිල්ලා තියෙන්නේ 2යි. එහෙනම් අපි දැන් බලනවා n වන පද T1 අපි n වන පදේ සූත්‍රය ගන්න නෑනේ
මේ පහ නම් 4 ඇවිල්ලා තියෙන්නේ 5 අඩු කිරීම එකනේ. 4 නම් 3 ඇවිල්ලා තියෙන්නේ 4 අඩු කිරීම එකනේ. 3 නම් 2 ඇවිල්ලා තියෙන්නේ 3 අඩු කිරීම එකනේ. ඔක රටාව. එහෙනම් මට කියන්නේ Tn නම් මොකක්ද එන්න ඕනේ කියලා. ඒ දන කියන කෙනා හැමතිස්සෙම ආවා. ඒතකොට මේ හැම එකටම ඒ දන එනවා. මට කියන්නකො n නම් මෙතන මොකක්ද එන්න ඕනේ? කො n ඍණ 1යි d පහනම් ආවේ කීයද? 4යි දීනේ. ඒ 4 ආවේ විතර පහනම් 5 අඩු එකනේ. 4 නම් ආවේ 3නේ. ඒ 3 ආවේ 4 අඩු එකනේ. 4 එකක් අඩු නම් 3 n ඍණ 1 එතකොට මෙතන n නම් එන්න ඕනේ. මෙතනින් n ගෙන් එකක් අඩු වෙලා. ඔව්. ඕක ප්‍රකාශනයක් ඉඳ වරහන් කළා. ඒක ප්‍රකාශනය. මෙන්න මේක තමයි සමාන්තර සීඩි වල පද වෙන සූත්‍රය. එහෙනම් මොකක්ද සූත්‍රේ? Tn සමානයි a ධන වේදි a ධන m ඍණ 1 වාරයක් d. මේක තමයි සමාන්තර සීඩි වල පද හොයන සූත්‍රය. මේකේ පද කියන්නේ මේක 10 වෙනි පදේ හොයන්න 15 වෙනි පදේ හොයන්න 20 වෙනි පදේ හොයන්න 75 වන්නේ කීවන පදේද? පදයක් සම්බන්ධ 10 වෙනි පදේ හොයන්න 20 වෙනි පදේ හොයන්න 85 වන්නේ කීවන පදේද? ඔය පදයක් සම්බන්ධ මොනවා හරි හවුවොත් මේක තමයි. ඔක දන්නවා මේ සූත්‍රයේ දානවා T5 කිව්ව 5 වෙනි පදේ, T4 කිව්ව 4 වෙනි පදේ, T3 කිව්ව 3 වෙනි පදේ. එහෙනම් Tn කියන්නේ පොතේ n වෙනි පද. T10 කියන්නේ 10 වෙනි පදේනේ. T5 නම් 5 වෙනි පදේනේ T5 කියන්නේ. T4 කියන්නේ 4 වෙනි පදේ, Tn කියන්නේ n වෙනි පද. මේක A දාන්නවා මම අමුතුවෙන් කියන්න ඕනේ. ඒ කියන්නේ පළමු පද. ඊට n කියන්නේ පොතේ පද ගන්න. අපිට 10 වෙනි පදේ හොයන්න ගියොත් n වලට 10 දාන්න. 20 වෙනි පදේ හොයන්න ගියොත් n වලට 20 දාන්න. එහෙනම් මෙතන n කියන්නේ පද ගන්න. d කියන එක ඔයගොල්ලෝ දන්නවා පොදු අන්තය. පොදු අන්තය. හරි. සමහරවිට මේ සූත්‍රයේ මේ tn තියෙනවා නේද? ඒක අයින් කරලා l සමානයි කියලා මේ සූත්‍රයේ ලියන අවස්ථාවේ. ඒකම තමයි. L කියන්නේ පොතේ මොකද්ද? අවසාන පදේ. අවසාන සමහර අය එහෙමත් පාවිච්චි කරන අවස්ථා තියෙනවා. මේ සූත්‍රයේම Tn වෙනකොට L දාන්න. L කියන්නේ අවසාන පදේ. හරිද? එන ඕගොල්ලෝ ඉස්සෙල්ලා පොතේ මේ ටික කියන්නේ. රටාව බලන්න T10 නම් T5 නම් එන්නේ 4යි D. T4 නම් 3යි D. එහෙනම් T20 නම් එකපාරට ලියන්න ඕනේ මොකද්ද? එකපාරට කිව්වොත් T5 නම් ඒ දන 4යි D. T20 නම් එකපාරට T20 එකපාරට කියන්නේ ඒ දන කීයයි නේද? 19 19යි d T20 නම් එන්නේ ඒ දන 19යි D නේද? අර ඉන්ද්‍රිය එකනේ 20 අඩු කිරීම එක 19. T17 නම් ඒ දන 16යි d ඒ දන 16 D. කො අනිත් එකටම නැරෙන්නේ. T56 කීයද? වෙඩි තියන්න ඒ බෑ. දන 55යි d ඒ දන 55යි. හරි. ශරිකව ගන්න පුළුවන් ඈ. නැත්තම් සූත්‍රය. හරි. එන ඔයගොල්ලෝ කරන්න ඕනේ වැඩේ මොකද දන්නවද? මෙන්න මේක ලියා ගන්න. T1 පළමු පදේ, T2 දෙවෙනි පදේ, T3 තුන්වෙනි පදේ මේක ලියාගෙන හරි මේක ලියලා මේක කොටු කරගෙන මේ ඉස්සර යන ඕනනම් මේ Tn වලට L දාලා තියෙනවා කියලා L කියන්නේ අවසාන පදේ. හරි ඔක ලියා ගන්න ඔබේ සටහන. අභ්‍යාසයක් පහත සමාන්තර ඡේදි වල පහත සමාන්තර ඡේදි වල ඉදිරියෙන් දක්වා ඇති පදේ සොයන්න. පහත සමාන්තර ඡේදි වල ඉදිරියෙන් දක්වා ඇති පදේ සොයන්න. මේ සූත්‍ර විභාග දෙන්නේ නැහැ. ඔයගොල්ලෝ පාඩමේ තියෙන්න ඕනේ විභාග දෙන්නේ නැහැ. පහත සමාන්තර ඡේදි වල ඉදිරියෙන් දක්වා ඇති පදේ සොයන්න.
සර් බෝඩ් එකේ L සමානයි මොකද්ද සර් තියෙන්නේ? L සමානයි අර එකම තමයි. L සමානයි අවසාන පද. හරි ඒ කියන්නේ අවසාන පද. හරිද? හරි සර්. අවසාන පදේ හරි. හරි පහත සමාන්තර ශ්‍රේණි වල ඉදිරියෙන් දක්වා ඇති පදේ සොයන්න. සූත්‍රයේ කටපාඩමේ තියාගන්න අපි ගමු පොතේ ගාන 7 10 13 16 සමාන්තර ශ්‍රේණියේ මෙන්න හොයන්න කියලා තියෙන්නේ 20 වෙනි පද T20. එතකොට අපි මේකේ මේ ගාන හදන්න අවශ්‍ය කලමනා ටික හොයාගන්න. A වෙනුවට 7යි. ඊට පස්සේ අපිට අවශ්‍යයි D. D හොයන්නේ අනිවාර්ය පදෝකලයක් කරන් පසුපදයෙන් පෙර පදේ අඩු. 10න් 8 කරවන D 3. මේ අවශ්‍යම එකෙන් හොයාගන්න. T20 කියන්නේ N20යි අහන්නේ අපෙන් T20. මේක අපිට එකපාරට යන්නත් පුළුවන් සූත්‍රේ නොදා කෙලින්ම T20 කියන්නේ දන කීයයි Dද? T20 කියන්නේ දන කීයයි Dද? 19යි Dද? මම පොඩ්ඩකට පොතේ එහෙම නොයා සූත්‍රේ ලියලම යන්න පොඩ්ඩ සූත්‍රේ පුරුදු කරන්න ඕනේ ඉඳ. Tn සමානයි A ධන n දෙක වාරයක් සූත්‍රය. දැන් අපිට 20 වෙනි පදේ හරියකොට n t n t එකට දාන්න ඕනේ 20 T20 මේක සංකේතයක්. ඒ 20 වෙනි පදේ හඳුන්වන සංකේතය T20. ඒතර A වෙනුවට මේ පළමු පදේ 7යි. ධන ලකුණ වරහන් 20 වෙනි පදේ කිව්වොත් n වෙනුවට 20යි. අඩු කිරීම කාර්ය 21ක් කරපුවාම 19 එන්නේ. අර ඒක තමයි මේ එන්නේ. මෙතන D වෙනුවට කීයද අපි පසුපදයෙන් පෙර පදේ අඩු කරා D කියනවා. ගාන ඉස්සෙල්ලාම යන්න ඕනේ වරහන් ඇතුළට නේ. වරහන් ඇතුළේ 20න් එකක් මොකද ගන්න තියෙන්නේ අඩු කරන්න තියෙන්නේ. 20න් එකක් අඩු කරාම 19. මේ වරහන්ට එහා පැත්තේ මොකුත් ලකුණක් නැත්නම් මෙතන තියෙන ගුණ කිරීම නේද? මට ඉස්සෙල්ලාම කියන්නේ 4 19ක් එකව කරන එකද ඕගොල්ලෝ කරන්නේ 19 තුනෙන් ගුණ කරන එකද ඉස්සෙල්ලාම කරන්නේ? ගුණ කරන එක. ඉස්සෙල්ලාම ගණිතය එකතු කිරීම නෙමෙයි අපි භාග පාඩමෙදිත් කිව්වනේ. මේ ගණිතයේ මූලධර්ම පාඩම් වලදී ඔක්කොම කියනවා. එහෙනම් ඉස්සෙල්ලාම කරන්නේ ගුණ 19 තුනෙන් වැඩි කරපු තේ 57යි. 57 මේක එකව කරාම 64යි. එහෙනම් මේ ඡේදිය ඔහොම ලියාගෙන ගියාම 20 වෙනි පදයට හැටියට ලියවෙන්නේ කීයද? 64. හරිද? ඕක කාට හරි ඕනනම් මම මේක පළවෙනි ක්‍රමේ දෙවෙනි ක්‍රමේ කියලා ගන්න පළවෙනි උදාහරණ ගන්න හින්දා. කාට හරි ඉතින් ඕනනම් මේක දෙවෙනි ක්‍රමේ කියලා කෙලින්ම එකපාරට යන්න පුළුවන්. T20 නේ හොයන්න කියන්නේ. T20 නම් ශනිකව ලියනවා A ධන 20 නම් 19 D කියලා එකපාරට ලියුවොත් කමන්නේ. හරි. එතකොට A වෙනුවට කීයද? 7යි. 19 ගුණ කිරීම D වෙනුවට 3. ඊට පස්සේ මෙච්චරයි මේ මෙච්චර දුර යන්නේ නැහැ. ඉස්සෙල්ලාම කරන්නේ ගුණ කිරීමනේ කරන්නේ. 10 එකතු කිරීමට කලින් 19 3ක් කියද 57යි. 57 7ක් කවුවත් 60. එහෙම යන්නත් තමයි කැමති නම් පුළුවන්. මොකද මේක ලේසි උදාහරණ කවන්නේ උදාහරණ ගන්න හැටි තියාගමුද පොඩ්ඩක්. ඒකේ ඍණ ප්‍රශ්නේ මොකුත් නැහැ නිකම්ම ගන්න හැදෙනවා මුද්ද සංඛ්‍යා තියෙන හොඳ ගන්න. රැල්ලු තියලා කතා කරන්නේ. ගෙදෙද්දී කරපුම ගණන් කරලා පුහුණු වෙලා අභ්‍යාස මාලාව කරන්න ඕන ටියුට් එකේම යච්චපතේ. ඕගොල්ලෝ ගෙවල් ගෙදර වැඩ ඔක්කොම ඉස්කෝලේ වැඩ ඉවර කරලා තමයි මේ පන්තියට සම්බන්ධ වෙන්නේ නේ. නැත්තම් ප්‍රශ්න
සස්මිතා බෝඩ් එකේ අවුලක් නැද්ද? පේනවද හොඳට? මොකක් හරි අවුලක්ද? අර ඒ සමානයි 7 කියන එක ඒ පේන්නේ. ඒක තමයි. ඒ සමානයි 7. එතන නේද අවුල? එතන දාමු. තැන වෙනස් නේ. හරි ගියාද ඒක? ඔව් සර්. ප්‍රශ්න තමයි. ඉවරද ලියාගෙන? හරිද ඉවරද පුතේ? වෙලා යනවා කියන්න ඉවරද? හරිද? ඔව් සර්. කො ටිකක් කළා ගියාම කතාවක් නෑ. අයින් කරන්න. පොඩ්ඩක් මේක ලේසි ගානක් පුරුදු වෙන්න ඉක්මනට හදන්න ඕනේ. 25 31 37 43 සමාන්තර ශෛලියේ T15 15 වෙනි පදේ. අයිපොඩ හොයන්න දෙන්න පොඩ්ඩක්. හරිද?
කීයද පුතේ උත්තරේ? 109. 109යි. පුතේ A කීයද 25යි. D හොයන්න පසුපදයෙන් පෙර පදේ අඩු ගන්න 31කින් 25ක් අඩු කරාම 6යිනේ. එතකොට A හරි D හරි. තව අපිට 15 වෙනි පදේ කිව්වොත් n 15යි අපෙන් අහන්නේ t 15යි. අපිට කැමති නම් එකපාරට සූත්‍රය ලියන්න පුළුවන්. නැත්නම් ඉතින් සූත්‍රය ලියලා අදහස් ගන්න පුළුවන්. t සමානයි පද හොයන සූත්‍රය ලියන්න පදයක් ගන්න පුළුවන්. කීවන පදයේද දහවන පදේ හොයන්න ඒ සම්බන්ධ පදයක් සම්බන්ධ වෙන්නේ ඔය සූත්‍රය. අපෙන් අහන්නේ 15 වෙනි පදේ n වලට 15. A 25යි. දාන මෙතන n වෙනුවට 15 අඩු කිරීම එකයි d වෙනුවට කීයද 6යි. ඉස්සෙල්ලාම ගානක් කරන්න වරහන් ඇතුළ. තව ඉස්සෙල්ලාම තියෙන 15 එකක් අඩු කරාම 14. වරහන් එහා පැත්තේ ලකුණ නැත්තම් තියෙන ගුණ කිරීම 6නේ. ඉස්සෙල්ලාම ගණිතය කරන්නේ එකතු කිරීම නෙමෙයි ගුණ කිරීම. එහෙනම් 25 ඔහොමම තියලා 14 6න් වැඩි කරොත් 24යි දෙකක් ඉතුරුයි 84යි. t 15. මේ දෙකේ කවන 109යි. t 15 කියන්නේ. හරිද? කාට හරි එකපාරට කරන්න ඕන නම් t 15 කරපාලියන්නේ ඒ දන 14යි. ඊළඟ ආදේශ ගන්න කෙරෙන්නේ. 25 දන 14 වැඩි කිරීම නියමයට කියන 6යි. කයිද ගුණ කිරීම ඉස්සෙල්ලාම 84යි. එතකොටත් ඔය උත්තරේට පිළිසියෙන්න. හරි මං ගණන් 3ක් විතර දාන්නම් කරන්න. රිනේවා තියෙනවා දසම තියෙනවා. කරන්න මාත් කරනවා. හරිද? මම තෝරන්න අඩුවේ නේවා තියෙනවා පොඩ්ඩක් බලන්න. ඉසිතුනේ T12 කාඩ තේරෙන්නේ ඉන්නවනම් අහන්න. තා දෙන්න ඕනේ ඔය ගැන තුන හදන්නු ඉස්සෙල්ලා. ඒක උත්තරේ කීයද? පළවෙනි උත්තරේ කීයද ඉතින්? ඍණ 17. ඍණ 17. බලමු පොතේ. කොහොමද පාඩ සාධ්‍ය නැතිවද? 27 23 19 15. ඒ සමාන්තර හේරිය 12 වන පාඩේ. A කීයද? 27යි. D හොයන්න එපා. පසු පදයෙන් පෙර පදය දෙන්න ගත්තොත් පසු 23 23න් අඩු කරන්න 27. අසමාන ලකුණනේ. අසමාන ලකුණ ගන්න ලොකේ කියලා පොඩ්ඩක් දාලා අඩු කරනවා. එතකොට එන්නේ ඍණ 4යිනේ. එතකොට D ට එන්නේ ඍණ උත්තරයක්. ඒ ඍණ 4. එයා හරි හරි. 12 වෙනි පදේ අහනවා නම් n 12යි. අහන්නේ t 12නේ. පුතේ මම එකපාරට සූත්‍රය ලියන්න වෙලා නැහැ හිතා. t 12ට එකපාරට ලියුවා t 12 කියන්නේ a ධන කීයද 11යි. 12 නම් එන්නේ එකපාරට ලියුවොත් 11යි දීනේ නේ. එතකොට t 12 a වෙනුවට කීයද 27. ධන 11 මැද ලකුණු නැත්තම් ගුණ කිරීම d වෙනුවට ඍණ 7. ඉස්සෙල්ලාම ගණිතය කරන්නේ ගුණ කිරීම මේ කොටසනේ. ධන 11 හරි 14 වැඩි කරොත් ධනයි ඍණයි ඍණ 11 වරක් 4 44. අසමාන ලකුණනේ. ධන 27 ඍණ 44 අසමානයි නම් ලොකුයි කියලා කොන් දාලා අඩු කරනවා ඍණ අඩු 30යි ඍණ 17යි නේ.
නේද? ඔව් සර්. පුතේ ඊළඟ ඔව් සර්. ගානේ ඔව් T20 කීයද? සර් ඍණ 65. ඔව්. රින්න 4 එන්නේ කොහොමද? ඇයි මේ දෙන්න අරගෙන මොන පදයෙන් මොන පදයට අඩු කරන්නේ? පසු පදයෙන් පෙර පදයෙන් අඩු කරන්නේ. ඔව් සර් රින්න එන්නේ කොහොමද? මේ ඍණ 4 එන විදිය දහන්නේ. ඔව් ඇයි මේ දෙන්න ගත්තාම පසු පදේ කවුද? 27යි 23යි ගත්තාම පසු පදේ වෙන්නේ මෙයානේ. තොර පොදු අන්තරේ හොයද්දි පසු පදයෙන් පෙර පදයෙන් අඩු කරන්නේ. 23න් අඩු කරනවා කවුද 27? තොර මේ 23 ලකුණ නැත්තම් ධනනේ මේ 23 ලකුණ. එයාගේ ලකුණ එන්නේ ආගේ ඉස්සරහා. ධන මෙයාගේ ලකුණ ඍණ. සමාන ලකුණ සමාන ලකුණද? අසලා අසමාන ලකුණු එකතු කරද්දී මොනවද අපි කරනවා කියන්නේ? මේ ළඟදී අපි ලකුණු නීති කරා ගණිතයේ මූලධර්ම පද්ධතිය. අසමාන ලකුණු වෙලාදී කරන්නේ ලොකු සංඛ්‍යාවේ ලකුණ දාන. දාලා මෙයාගෙන් මෙයා අඩු කරනවා. අසමාන ලකුණු වෙලාදී ලොකු එක්කෙනාගේ ලකුණ දාලා මෙයාගෙන් මෙයා අඩු කරනවා. හරිද? හරි සර් පොතේ මට ඊළඟ ගාන උත්තරේ කියන්න ඕනේ. ඍණාට ඒකයි. ඍණාට ඍණේ කොලා ඍණ අපේ ওই ගණිතයේ මුල් ධර්ම ඇති මං හිතන්නේ පාඩම් කීයක් කරාද දවස් කීයක් කරාද 4ද 5ද අපි කරේ මතක ගන්න කොමාරි දෙවෙනි දඩුවද කරේ 2 9 10 23 දවස් 5ක් කරලා තියෙනවා ඒවා පොඩි පොඩි සුරු කිරීම් ටික කරා කරගෙන යනවා මේ දවස් T20 අහන්නේ නේ තර මේකේ A කීයද ඍණාට D හොයන හැටි ඔන්න බලන්න බැලෙනවා නම් අනුයාත පදයුගලයක් කරන් පසු පදයෙන් පෙර පදේ අඩු කරනවා. ඍණේ 11න් අඩු කරන්න මොනාටද ඍණ. ලකුණු දෙක ළඟදී යන්නේ වරහන් කරනවා. ඒක පල්ලෙහාට සුරු කරලා ඉවර කරගන්න වෙනවා. ඊට මෙතන ඍණේ 11යි මේ ඍණේ මේ ඍණ වැඩි කරාම ඍණයි දාන 8 වෙනවා. ආයෙ කිව්වොත් පොදු අන්තරේ හොයන්නේ මෙහෙම අනුයාත එක ළඟ පදයුගලයක් කරන් පසු පදයෙන් පෙර පදේ අඩු කරනවා. ඍණේ 11න් අඩු කරන්න මොනාටද ඍණ. ඍණේ 11 එන්නමයි ඍණයි දාන. අසමාන ලකුණේ ලොකු එකේ ලකුණු දාලා අඩු කරාම ඒ එන්නේ ඍණ උත්තරයක්. ඍණ 3යි. ඊළඟේ 20 වෙනි පදේ නම් n20 නේ. අහන්නේ t20 නේ. t20 එකපාරට සමීකරණය එළිය ඕනේ. t20 කියන්නේ ඒ දර 19යි ඉන්නේ. t20 එකපාරට ලිව්වොත් ඔන්න අවශ්‍ය කලවනා ටික තමයි මේ තියෙන්නේ. t20 කියන්නේ ඒ ධන 19යි. ඒ වෙනුවට ඍණාට 19 ගුණ කිරීම d වෙනුවට ඍණ. ඉස්සෙල්ලාම ගණනය කරන්නේ ගුණ කිරීමනේ මේක. ඍණාට හොමුද. ධන 19 ගුණ කරන්න ඍණ 3. ධනයි ඍණයි ගුණ කිරීමට ධනයි ඍණයි ගුණ කර ඍණ 19 තුනක් කියන 57. 50. ඔතේ මට කියන්නේ සමාන ලකුණු සමාන ලකුණු දෙන්නේ. සමාන. සමාන ලකුණ එම ලකුණ දාලා මේ දෙන්න එකව කරනවා කීයද ඍණ 65යි උත්තරේ. ඔව් සර්. ඍණ 65යි නේ හරිද? ගැල්ලු නම් කියන්නේ පේනවනේ ලකුණු නීති ආයේ ගණිතයේ මූලධර්ම වලට ගැන්නුවේ මේව නැතුව ගණන් හදනකොට කරදරයි ලකුණු නීති පුළුවන් ළමයි සෙනිකෝව සුළු කරගන්න දාන්න. පරදිලා හරි ඔන්ලයින් කාලේ ලකුණු නීති අමතක වෙලා නම් ඒව මතක් කරලා දෙන්න තමයි නැවත මම ඒව කරේ. අන්තිම ගාන T11 කීයද පොතේ? 16යි. 16යි. ඔව් සර්. මම මේ හරි එළියා කරන්න දාන්න. මේ දෙවෙනි ගාන තුන්වෙනි ගාන 3.2යි 3.7යි 4.2යි
හරි T11 ඒකීයද 3.2යි D පසුපදයේ පෙරපදය අඩු කරාම 3.7න් අඩු කරන්නේ 3.2 ඕක පැත්තකින් කරන්නේ දශමතාරි කියලා අඩු කරා එතකොට 5යි එතන එන්නේ 0.5යි ඔන්න ඒ හරි D හරි අහන්නේ T11 නේ එකපාරට ලියන්නේ T11 එකපාරට දෙගොල්ලෝ T11 කියන්නේ මේ දාන්න 11 නම් එන්නේ 10යි එහෙම වෙනවද හොඳ උත්තරයක් 16 කියලා එනවද ඈ 11 නේ ආවේ කීයද උත්තරය ආවේ ඇහුවද කීයද උත්තරය ආවේ ඔයගොල්ලෝ උත්තරේ කීයද 8.2 ඔව් ඒ 16ක උත්තරයක් එන්න බෑනේ මට හොර 16ක් තියෙනවා ඒ වෙනුවට 3.2යි මැද ලකුණු නැත්තම් ගොඩ කිරීම D වෙනුවට 0.5යි ඉස්සලාම ගාතේ කරන්නේ ගුණ කිරීමනේ මෙයා ගුණ කරන් තියෙනවා 10යි යම් දෙයක් 10න් ගුණ කරද්දී මේ දශම ස්ථානේ එකක් මේ පැත්තට එන්නේ එච්චරයි එතන මේක මෙහෙට ආවම 5 වෙනවනේ නේද මේක 10න් ගියා මේක මෙහෙටලා 5 වෙනවා මෙතන ගියද 3.2යි පහේ දශම ස්ථාන නැත්තම් අංග බිංදුවක් දාගන්න ඒකට එක්කව ගන්න 3.2 දශමත හරි ගෙවි 8.2යි නේද ඔව් සර් 8.2යි නේද මොකක්ද අවුල මට වෙන උත්තරයක් ඇහුණා එකයි කිව්වේ සර් ඒක 3.2 5න් ගුණ කරලා ගුණ කරන්න නෑ එකතු මැද තියෙන එකතු කිරීමනේ පුතේ හරි ගණන් දෙකක් විතර කරන්න පුළුවන් වෙන්නේ ගැළු තියන අය කතා කරලා කියන්නේ තේරුන්නේ නැහැ කියලා ඕව අහනවා විභාගෙදී ඒකින්ද හොඳට පුහුණු වෙන්න මේක බලන්න මේක 30 26 22 සමාන්තර හේදී T12 සර්පදේ මේක කල්පනා එකමාර දෙකමාර T9 ඔයගොල්ලෝ හදන්න තුලින් ඒක ඉවරයි දැන් අපසදී කීවන පදේද කියලා ඉවරලා ඓක්‍ය පරිසූත්‍රය කරලා ගණන් විභාග ගන්න ටික තමයි. හැබැයි ඔය කියන තරම් ලේසි නෑ පොඩ්ඩක් දුරයි. ඔය අයින් වෙන්න එපා දැන් සමහර අය වුණොත් එහෙම තේරෙන්නේ නැතුව ඇයි ඈ. අපසදී කරනකොට සස්විතා ගැටලුවක් නැහැ නේද? නෑ සර් මෙතුම් යන්න ගිහිල්ලාද මෙතුම් නැහැ නේද? කලණි හරිද? හරි සර් සස්විතාට හෙට ඉස්කෝලේ නිවාඩුද? නෑ සර් කලණියාට නිවාඩුද? ඔව් සර් යශ්වි දේරුණාද? ඔව් සර් අමිරු හරි? හරි සර් හසිනි හරිද? හසිනි කොලද්දිත් හිමාය හරි?
ඒ දෙන්නට මොකට කටවල් ඇරෙන්නේ නැතුව. ඔවින්ද හරිද? හරි සර්. සචිනි හරිද? හරි සර්. කවුද? සඳලි හරි? හරි සර්. ගණන් 3යි ඔයගේ දෙදි කොලයක් අරගෙන ආයි පාරක් හදලා පුහුණු වීම නම් කරන්න ඔය හදලා ඈ පරිගානේ 30 26 22 මේකේ A 30යි D හොයද්දි පරිස්සමෙන් ඒව හරියට කරන්න. මේ දෙන්න ගත්තොත් පසුපදයේ 26 26න් අඩු කරන්න ටිකක්. එතන මේ 26 ලකුණු පුතේ දාන. එතකොට දාන 26 36 කියන සමාන ලකුණු ලොකේ කියලා ලකුණු දාලා අඩු කරාම ඍණ. අහන්නේ T12නේ. T12 එකපාරට ලියන්න A ධන 12 නම් එන්නේ 11යි. හරි. A වෙනුවට කීයද 30. දාන්න 11 වැඩි කිරීම D වෙනුවට ඍණ. ඉස්සෙල්ලාම ගණනය කරන්නේ ගුණ කිරීමනේ. ධන 11 4 වඩේකෝ ධනයි ඍණයි ඍණ 11 වරක් 4 40. එතන පොතේ මෙතනදී දැන් අසමාන ලකුණුනේ. ලොකු එකේ ලකුණු දාලා අඩු කරාම ඍණ 10. ඍණ 14ද පොතේ උත්තරේ? ඔව් සර්. හරි. පොතේ ඊට පස්සේ මම මේක කරලා මේක කරන්නම්. මේකේ A වෙන්නේ ඍණ 0.3. D හොයන්න එපා. මේ දෙන්න ගත්තොත් ඍණ 0.3. හරි මේ ලකුණු දෙකක් තියන්නේ. ඕඩ ඇහෙනවනේ. ඉරේන දාන පිට. හරි මෙතන අසමාන ලකුණු ලොකේ කියලා ලකුණු දාලා අඩු කරාම 0.7. හරි. හරි ඊට පස්සේ පොතේ T කියන 11 නේ අහන්නේ. T 11 එකපාරට නිවොත් A ධන 10යි. A කීයද ඍණ 0.3. 10 වැඩි කිරීම D වෙනුවට ඍණ 0.4. දශම 10 වැඩි කරොත් දශම ස්ථානෙ පිළිද. ඔයගොල්ලෝ කිව්ව උත්තරේ හරියද? ඒතකොට එන්නේ ඍණ 4යි. මේක 0.4. මේක 10 වැඩි කරලා එකක් මෙහෙර ගිහලා ඍණ 4යි වෙනවා. හරිනයි කියන්නේ සමාන ලකුණනේ. ධනයි ඍණයි ඍණ කියලා මොනවද? සමාන ලකුණ ඒ බලකුණ දාන එකතු කරනවා. එතකොට 4 දශම ස්ථානයට ආග බිඳුවද. ඒකට එකව ගන්න 0.4. උත්තරේ 4යි. හරි එල්ලෝ තියනවා කියන්ද හරි අතකම තුනයිනේ අන්තිම ගානට යන එකයි කරන්නේ ඊයේදී හදලා පුහුණු වෙන්නේ ඔය ගණන්ම හදන්න ඉස්සෙල්ලා ඔතන මේකේ තියෙනවා 1/2 2 2/2 A කීයද 1/2 D නම් හිතෙන් පුළුවන් 2කින් 1/2ක් අඩු කරන්න නැත්නම් 2/2න් 2ක් අඩු කරන්න.
අපි මේ දෙක ඕන දෙකමාරෙන් දෙකක් අඩු කරාම අපිට හිතෙන් ගන්න පුළුවන් භාගයයි. නැත්නම් භාග පාඩමින් කරන්නේ. ඒක දෙන්නේ නැත්තම් සාමාන්‍යයි. T9 නේ අහන්නේ. T9 කියන්නේ ඊදන 9 නම් වෙන්නේ 8යි දින්නේ. ඔය හොඳට පුරු වෙලා තියාගන්න ලබන සතියේ ඒ වෙනුවට එකමාර. 8 වැඩි කිරීම D වෙනුවට භාග. ඉස්සෙල්ලාම ගණිතය කරන්නේ ගුණ කිරීමනේ මේ 8 උඩ දෙවරක් එක 4ක් එක 4යි. මෙතන එකමාර. දෙක එකව කරාම 5මාර. 4 දෙකමාරක එකව කරාම 5මාර. හරිද? ඔයගොල්ලෝ පුතේ ඔක හදාගන්න ගෙදරදි පුනරීක්ෂණ අභ්‍යාස මාලාව ඕනේ අනිවාර්යෙන්. අදට විතරක් ටියුට් එක ගණන් දෙන්න නැතුව ඉන්නම්. ලබන සතියේ ඕනේ. 24 එකේ පළවෙනි ගාන දෙවෙනි ගාන තුන්වෙනි ගාන 1 2 3 පුනරීක්ෂණ අභ්‍යාස මාලාවේ ඔක්කොමයි 24 එකේ 1 2 මේකට මම අඩුපාඩුවක් තියෙනවා මොන හරි තියෙනවා කියලා ඉතින් ඉස්සෙල්ලාම එලා ගෙදර වට්ටි කියලා යන්නේ පුනරීක්ෂණ